පිරිවෙන දහම් පාසල. තෙරුවන් සරණයි, ආයුබෝවන්. ධර්මාචාර්ය විභාගයට මුහුණ දෙන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබට වැදගත් වෙන පාඩම් මාලාවක් තමයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් ධර්මාචාර්ය විභාගයේ පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාවෙන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 7 වෙනි පරිච්ඡේදය. 7 වෙනි පරිච්ඡේදයේ විශේෂ පරිච්ඡේදයක්. මේ පරිච්ඡේදයේ විශේෂ පරිච්ඡේදයක් කියන එක අපි කිව්වා. ඉතින් ඒ පරිච්ඡේදය ගැන කතා කරන්න කලින් අපේ නාලිකාව පිළිබඳව සටහනක් තමයි මේ විදිහට. ඔබට පුළුවන් අපේ නාලිකාවත් එක්ක subscribe කරලා සම්බන්ධ වෙන්නට. එතකොට පුළුවන් අපි එකතු කරන පාඩම් ඔබේ දුරකථනයේටම ලබා ගන්නටත් පුළුවන්කම තියෙනවා. ඒකත් මතක තියාගන්න. අපි බලමු 7 වෙනි පරිච්ඡේදය මොකක්ද කියලා. මහායාන බුදුසමයේ මූලික ඉගැන්වීම්. අපි දන්නවා තේරවාදී බුදුදහමේ ඉගැන්වෙන ඉගැන්වීම් මොනවද කියලා දන්නවා. ඉතින් මහායාන බුදුදහම කියන්නේ මොකක්ද කියලා මීට කලින් පරිච්ඡේදයේදී සාමාන්‍ය දැනීමක් අපි ඇති කරගත්තා. ඒකටම සම්බන්ධ කරලා අපි මේ පරිච්ඡේදයේදී කතා කරනවා මහායානික ඉගැන්වීම තුළ තියෙන්නේ මොනවද කියන එක පිළිබඳව. මහායානික ඉගැන්වීම තුළ තියෙන්නේ මොනවද කියන එක විශේෂ දේවල් සටහන් කරගන්න පෑනක් කොලයක් ළඟට අරගන්න. ළඟට අරගෙනම මේ පාඩම අධ්‍යයනය කරමු. අපි පාඩම ආරම්භ කරමු. සමාජයේ සහ ඒහා බැඳුණු සමාජ සංස්ථා කලින් කල විවිධ වෙනස් වීම් වලට භාජනය වේ. සමාජයත් එක්ක බැඳෙන සමාජ සංස්ථා මේවා කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඒක අපිට වෙනස් වෙන එක නතර කරන්නට බෑ. ඒක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. එය දේශ වශයෙන්ද කාල වශයෙන්ද සිදුවේ. සාමාන්‍ය දේශයක් විදිහට කාලයක් ගත වෙනකොට ඒ කියපු සමාජ සංස්ථාවල තිබුණු වෙනස්කම් අපිට දකින්න පුළුවන්. ආර්ථික, සමාජික, දේශපාලනික, සංස්කෘතික සහ ආගමික කියන වශයෙන් ඒ වෙනස්කම් අපිට හඳුනා ගන්න පුළුවන්. සමාජ සංස්ථාවන් වල සිද්ධ වෙන වෙනස ආර්ථික, සමාජික, දේශපාලනික, සංස්කෘතික, ආගමික කියන මේ අංශ වලින් වෙනසක් වෙන්න පුළුවන්. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. ආර්ථිකය හැමදාම එකම විදිහට පවතින්නේ නැහැ. සමාජික සමාජ සම්බන්ධතා ඒ විදිහට හැමදාම එකම විදිහට පවතින්නේ නැහැ. දේශපාලනික තත්ත්වය මොහොතින් මොහොත වෙනස් වෙනවා. සංස්කෘතික හා ආගමික අංශයත් ආගමික දේවල් ඒවත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. තේරවාදී භික්ෂූන් වහන්සේලා විසින් ධර්ම සංගායනා පැවැත්වීමෙන් ප්‍රයත්න දරා ඇත්තේ දේශ වශයෙන් හා කාල වශයෙන් සිදු වූ වෙනස්කම් වලින් බුදුරදුන් විසින් පිහිටුවා වදාළ සංඝ සසුන ආරක්ෂා කර ගැනීමයි. සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා ප්‍රථම ධර්ම සංගායනාව, ද්විතීය ධර්ම සංගායනාව සහ තෘතීය සංගායනාව, එහෙම නැත්නම් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ධර්ම සංගායනාව වලින් තේරවාදී භික්ෂුන් වහන්සේලා අපේක්ෂා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පිහිටුවා වදාළ සංඝ සසුන ඒ විදිහටම ආරක්ෂා කරගෙන යන්න. ආරක්ෂා කරගෙන යන්නට තමයි උත්සාහ කළා තියෙන. විනය නීති ආරක්ෂා කරමින් ඒ විදිහට කටයුතු කරන්න. එමෙන්ම බුදුරදුන් වදාළ ධර්ම විනය निराවුල්ව පවත්වාගෙන ආරක්ෂා කොට ගැනීම තමයි තේරවාදී භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධාන පරමාර්ථය වුණේ සංගායනා පැවැත්වීම තුළ. මේ සඳහා දරුණු අනල්ප උත්සාහය, දරන්නට යෙදුණු උත්සාහය ශාසන ඉතිහාසයේ ප්‍රකටව අපිට දකින්න පුළුවන්. ඇත්තටම අද්විතීය උත්සාහයක්, කැපවීමක් භික්ෂුන් වහන්සේලා අරගන්නවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ සහ විනය ආරක්ෂා කරගන්නට. ඒ කැපකිරීම අපිට ප්‍රමාණාත්මකව ප්‍රමාණයකින් කියන්න බෑ. ඒ තරම් විශාල ප්‍රයත්නයක්, කැපකිරීමක්. ඒ ප්‍රබල ප්‍රයත්නයේ ප්‍රතිඵල අපට දැකගත හැකියි. අපිට දකින්න පුළුවන් ඒ ප්‍රයත්නයේ, ඒ උත්සාහයේ, ඒ වීර්යයේ, ඒ කැපකිරීමේ ප්‍රතිඵලය අපිට අද දක්වාම තේරවාදී බුදුදහම ආරක්ෂා වෙලා තියෙන රටවල් දිහා
බලනකොට හොඳට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සහ විනය निराවුල්ව ඒ විදිහටම ධර්මයේ කිලිට භාවයක් ඇති වෙන්නේ නැති වෙන්න පවත්වාගෙන යන්නට ගත්ත උත්සාහයේ ප්‍රතිඵල අදත් දකින්න තියෙනවා. තේරවාද භික්ෂු පරපුර විසින් අනේක විද ප්‍රයත්න දරා රැකගත් පාලි ත්‍රිපිටක සාහිත්‍ය මගින් බුදුරදුන් වදාළ ධර්ම විනයේ විශාල ප්‍රමාණයක් निराවුල්ව යථාපරිදි ආරක්ෂා වී තිබීමෙන් ඒ සනාථ වේ. භික්ෂුන් වහන්සේලා ගත්ත උත්සාහයේ කැපකිරීමේ ප්‍රතිඵලය අපිට දකින්න පුළුවන් පාලි ත්‍රිපිටක සාහිත්‍ය මගින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සහ විනය වශයෙන් විශාල ප්‍රමාණයක් निराවුල්ව යථාපරිදි බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහටම निराවුල්ව වෙනස් නොකර පවත්වාගෙන යන්නට තේරවාදී භික්ෂුන් වහන්සේලා සමත් වුණා. තේරවාදී භික්ෂු පරපුර විසින් රැකගෙන ආ පාලි ත්‍රිපිටකයේ විශාල ප්‍රමාණයක් බුදුරදුන් වදාළ ධර්මය නියෝජනය කරන බව මධ්‍යස්ථ විචාරකයෝ පිළිගනිති. අන්ත එක අංශයක් විතරක් අගය කරන නෙමෙයි මධ්‍යස්ථ මත දරන විචාරකයෝ ප්‍රකාශ කරනවා තේරවාදී භික්ෂු පරපුර විසින් රැකගෙන ආපු පාලි ත්‍රිපිටකයේ විශාල ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කොටස් අන්තර්ගතයි කියලා මධ්‍යස්ථ විචාරකයෝ මෙන්න මේ මධ්‍යස්ථ විචාරකයෝ කියන එක අපිට වැදගත් වෙනවා. මධ්‍යස්ථ විචාරකයෝ විසින් මේ විදිහට කියනවා එක්ක තේරවාදී භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් තේරවාදී පඬිවරු එහෙම නැත්නම් මහායාන පඬිවරු ඒ විදිහට නෙවෙයි. තේරවාදී මත දරන්නෙත් නැතිව මහායාන මත පමණක් දරන්නෙත් නැතිව මධ්‍යස්ථව හිතන විචාරකයෝ තමයි ඒ අදහස ප්‍රකාශ කරන්නේ. තේරවාදී භික්ෂු පරපුර විසින් රැකගෙන ආපු පාලි ත්‍රිපිටකය තුල විශාල ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්ම කරුණු අන්තර්ගත වෙනවා කියන කාරණේ. ඉතින් එය එසේ වුවද ඓතිහාසික වශයෙන් කාලීන අවශ්‍යතා පදනම් කොට ගනිමින් මහායාන බුදුසමයේ ප්‍රභවයේ ලත් බව අපි දනිමු. තේරවාදී ත්‍රිපිටක ධර්මයේ අන්තර්ගතව තේරවාදී සම්ප්‍රදායේ විදිහට පැවතුනත් එසේ වුවද ඓතිහාසික වශයෙන් කාලීන අවශ්‍යතා පදනම් කරගෙන මහායාන බුදුසමයේ ප්‍රභවයක් මහායානික කියලා නිකායක් ආරම්භ වෙලා ඒ අනුව ප්‍රභවයක් සිද්ධ වෙනවා. ඒක ඓතිහාසික වශයෙන් කාලීන අවශ්‍යතාවයක් පදනම් කරගෙන සිද්ධ වෙන කාරණයක්. මහායාන බුදුසමයේ ප්‍රභවයේ සිද්ධ වෙන්නේ ඓතිහාසික වශයෙන් කාලීන අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට. මහායාන බුදුසමය පිළිබඳව සියුම්ව පරීක්ෂා කරන කල එහි පැනෙන ඉගැන්වීම් මූලික ශීර්ෂ හතකට කැටි කළ හැකිය. අපි මහා සාංගික මත හතරකට ඉගෙන ගත්තා. මහා සාංගික මත හතරක් යටතේ ශීර්ෂ හතරක් යටතේ ඉගෙන ගත්තා. මහායානික ඉගැන්වීම් අපිට ඉගෙන ගන්නට තියෙනවා ශීර්ෂ කීයක්ද? ශීර්ෂ 7ක් යටතේ. මූලික ශීර්ෂ 7කට කැටි කළ හැකිය. 7ක් යටතේ ඉගෙන ගන්න පුළුවන්. ඒ ඉගැන්වීම් වෙනත් නිකායවලට පොදු ඒවා නොවන්නට පුළුවන්. ඒවා මහායානික ඉගැන්වීමට පමණක් සීමා වෙච්ච අනිත් නිකායක ඉගැන්වීම් වලට පොදු වෙන්නේ නැති අනිත් නිකායික ඉගැන්වීම් තුළ දකින්නට නැති ලක්ෂණ මේ ශීර්ෂ 7 යටතේ තියෙන්න පුළුවන්. එම ඉගැන්වීම් විකසිත වූයේ මහායානය තුළ බව මෙහිදී සඳහන් කළ හැකිය. මේවා විශේෂයෙන්ම විකාශනය වුණේ මහායානය තුළ විතරයි කියලා කියන්න පුළුවන්. අපි බලමු මේ ශීර්ෂ 7 යටතේ මහායානික ඉගැන්වීම් මොනවද කියලා. අපි මාතෘකාව මහායානික සංකල්පී ඉගැන්වෙන ඉගැන්වීම්. අපිට ධර්මාචාර්ය විභාගයේදී ප්‍රශ්නයක් එන්නට පුළුවන් මහායානික මූලික ඉගැන්වීම් ගැන හැර දක්වන්නට කියලා. තේරවාදී සම්ප්‍රදායින් වෙනස් වූ මහායානික ඉගැන්වීම තුළ දකින්නට තියෙන ඉගැන්වීම් ගැන හැර දක්වන්න ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් හැඳින්වීමක් කරන්නට කියලා එන්නට පුළුවන්. එහෙනම් අපි ශීර්ෂ 7ක් යටතේ තමයි ඒවා ඉගෙන ගන්නෙ. ධර්මාචාර්ය විභාගයේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේ ශීර්ෂ යටතේ ඉගෙන ගන්න තොරතුරු අපිට මතක තියෙන්නට ඕන. ගොඩක් දෙනෙක් බෞද්ධ සංස්කෘතිය ප්‍රශ්න පත්‍රයේ ධර්මාචාර්ය විභාගයේදී අසමත් වෙනවා. එහෙම නැත්නම් ලකුණු අඩු වෙනවා. ඒකට හේතුව මොකක්ද? මේ න්‍යායාත්මක ඉගැන්වීම් පිළිබඳව හොඳ දැනුමක් නැතිකම. අනිවාර්යයෙන්ම මේ න්‍යායාත්මකව උගන්වන ඉගැන්වීම්. ඒ නිසා
තේරවාදී මහායාන ඒ වගේම විවිධ රටවල බෞද්ධ සංස්කෘතීන් පිළිබඳව විස්තර මේවා න්‍යායාත්මකව සහ සත්‍ය වශයෙන්ම මේවා නිවැරදි විදිහට ඉදිරිපත් කරන්නට ඕනේ. එතකොට තමයි අපිට ලකුණු ගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි බලමු පළවෙනි ශීර්ෂය. මහායාන මූලික ඉගැන්වීම් වල ශීර්ෂ 7න් පළවෙනි ශීර්ෂය බෝධිසත්ව සංකල්පයේ දැඩිව අවධාරණය කොට ඉගැන්වේ. මහායාන ධර්මයේ මහායාන ඉගැන්වීම තුළ බෝධිසත්ව සංකල්පය අපි මහා සාංගික මත අතර බෝධිසත්ව සංකල්පය කියන එක කතා කළා. ඒ මහා සාංගික නිකායෙන් තමයි මේ මහායානයේ ප්‍රභවය වෙන්නේ කියන එක අපි අවසානයේදී නිගමනයකට ආවා. ඒ අනුව මහායානය තුලත් බෝධිසත්ව කියන සංකල්පය දැඩි විදිහට අවධානය යොමු කරන අංශයක්. අපි සියලු දෙනාම බෝධිසත්වවරු වෙමු. අපි හැමදෙනාම බෝධිසත්වවරු වෙමු කියන අදහස තමයි තියෙන්නේ. බුද්ධ යානයෙන් නිර්වාණ පද ප්‍රාප්තිය මහායානික ඉගැන්වීම වෙයි. බුද්ධ යානයෙන් තමයි නිර්වාණ පද ප්‍රාප්තියටපත් වෙන්නේ. නිර්වාණයටපත් වෙන්නේ. අපි සියලු දෙනාම බුදු බව ලබන්නෙමු. අපි හැමදෙනාම බෝසත්වරු. අපි හැමදෙනාම බුද්ධ යානයේ තුලින් බුද්ධත්වයටපත් වීම තුලින් නිර්වාණයටපත් වෙනවා. බුදු බවටපත් වෙනවා කියන අදහස තමයි මහායානික ඉගැන්වීම තුල තියෙන්නේ. අපාර වූ මේ සසර කතර ගෙවා අපාර කෙලවරක් නැති කියන අදහස. සසර කතර ගෙවා අප නිවන් දකින්නේ බුදු බව ලබාගෙනය. අපාර වූ මේ සසර කතර ගෙවා අප නිවන් දකින්නේ බුදු බව ලබාගෙනය. එබැවින් මෙලොව ජීවත් වන අප සියලු දෙනාම බුද්ධාංකුර වෙමු. මෙම බුද්ධාංකුර පරිණත වනස්පතීන් බවට පත් කිරීම සඳහා අපි බෝධි චර්යාවෙහි නිරත වෙමු. බෝසත්වරු මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් සමන්විතය. සකල සත්වයන් සංසාරයෙන් ගොඩගනු පිණිස බුදු වෙම්වායි ගත් දැඩි අධිෂ්ඨාන සිතක් ඇත්තෝ වෙති. මේ බෝධිචිත්තය නමින් මහායානයේ හැඳින්වේ. බුදු බව ප්‍රාර්ථනා කරන සියලු බෝසත්වරු මේ බෝධිචිත්තයෙන් යුක්ත වෙති. බුදු බව පිණිස ප්‍රථම මාර්ගය වන්නේද මේ බෝධිචිත්තයයි. මීට කරුණාව හා ප්‍රඥාව පාදක වේ. බෝධිචිත්තයෙන් සමන්විත බෝසත්වරයෙකුට මෙලොව කළ නොහැකි කිසිවක් නොමැත. බෝධිචිත්තය පිළිබඳ රමණීය විස්තරයක් සාන්තිදේව පාදයන්ගේ බෝධිචර්යාවතාරය තුල මෙන්න මේ විදිහට මෙසේ දක්නට ලැබේ. බෝධිචර්යාවතාරය දක්නට ලැබෙනවා. ඉතින් මේ දීර්ඝ විස්තරයෙන් කියන්නේ මෙම බුද්ධාංකුර පරිණත වනස්පතීන් බව. එබැවින් මෙලොව ජීවත් වන අප සියලු දෙනාම බුද්ධාංකුර බෝධිසත්වවරු විදිහට තමයි සැලකන්නේ. අපි හැමදෙනාම බෝධිසත්වවරු කියන අදහසින් තමයි මහායානිකයන් විසින් කටයුතු කරන්නේ. මෙම බුද්ධාංකුර පරිණත වනස්පතීන් බවට පත් කිරීම සඳහා අපි බෝධි චර්යාවෙහි නිරත වෙමු. බෝධි චර්යා වනස්පතීන් බව බුද්ධාංකුර අංකුරයක් කියලා කියන්නේ පුංචි පැලයකට. ඉතින් මේ පුංචි පැලේ වනස්පතියක් බවට පත් කරගන්නට නම් මොකක්ද කරන්නට තියෙන්නේ? බෝධිචර්යාව. බෝධිසත්වයන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතු චර්යාවම වලට කියනවා බෝධිසත්ව චර්යා කියලා. ඉතින් මේ බෝධිසත්ව චර්යාවල නිරත වෙන්නට ඕන බුද්ධාංකුර කියන தත්ත්වයේ වනස්පති වෘක්ෂයක් බවට පත් කරගන්නට. බෝසත්වරු මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් සමන්විත දෙන්නේ. සමන්විත අය. මේ කියන ගුණ දෙක බෝධිසත්වරයාට තියෙනවා. බෝසත්වරයා විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම යුක්ත වෙන්නේ කරුණාවෙන් හා මහා ප්‍රඥාව කියන දෙක තමයි බෝධිසත්වවරයාගේ ප්‍රධානම ලක්ෂණ දෙක වෙන්නේ. මහා කරුණාව, මහා ප්‍රඥාව කියන දෙක. සකල සත්වයන් සංසාරයෙන් ගොඩගනු පිණිස බුදු වෙම්වායි ගත් දැඩි අධිෂ්ඨාන සිතක් ඇත්තෝ වෙති. සකල සත්වයන් සියලුම සත්වයන් සංසාරයෙන් ගොඩ කරනු පිණිස බුද්ධත්වයට පත් වෙනවා කියලා දැඩි විදිහට ගත්ත හිතක් බෝධිසත්වවරයාට තියෙනවා. මහායානික බෝධිසත්වවරයාට තියෙනවා. මේ බෝධිචිත්තය නමින් මහායානයේ හැඳින්වෙයි. මහායානයේ බෝධිචිත්තයේ විදිහට හඳුන්වන්නේ මොකක්ද? එතකොට සකල සත්වයන් සංසාරයෙන් ගොඩගනු පිණිස බුදු වෙම්වායි ගත් දැඩි අධිෂ්ඨාන සිතක් ඇත්තෝ වෙති. මෙය බෝධිචිත්තය නමින් මහායානයේ හැඳින්වේ. මහායානී බෝධිචිත්තය
කියලා හඳුන්වන්නේ. මහායානයේ තුල මහායානික ඉගැන්වීම තුල බෝධිචිත්තය කියලා විශේෂ ඉගැන්වීමක් උගන්වනවා. වැදගත් ඉගැන්වීමක්, මූලික ඉගැන්වීමක්. ඒ තමයි සකල සත්වයන් සියලුම සත්වයන් සංසාරයෙන් ගොඩ කරනු පිණිස බුද්ධත්වයට පත් වෙනවා කියන අදිෂ්ඨාන සිතවිල්ලට තමයි බෝධිචිත්තය කියලා කියන්නේ. බුද්ධත්වයේ සඳහා ඇති කරගත්තා වූ දැඩි සිත බෝධිචිත්තය කියලා කියනවා. බුදුබව ප්‍රාර්ථනා කරන සියලු බෝසත්වරු මේ බෝධිචිත්තයෙන් යුක්ත වෙති. බුදුබව ප්‍රාර්ථනා කරන මහායානික සියලුම බෝධිසත්වවරු මේ බෝධිචිත්තයෙන් තමයි යුක්ත වෙන්නේ. බෝධිචිත්තය ඇති කරගත්ත කෙනා ඊටමත් වීරියෙන් කටයුතු කරන, ඒ වගේම බෝධිචිත්තයට අනුව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන. බුදුබව පිණිස ප්‍රථම මාර්ගය වන්නේද මේ බෝධිචිත්තයයි. බුදුබව ප්‍රාර්ථනා කරන අයට ප්‍රථම මාර්ගයේ බවට පත් වෙන්නේ මේ බෝධිචිත්තය කියන දේ. ඉතින් බෝධිචිත්තය කියන එක හොඳින් මතක තියාගන්න. බෝසත්වරු බුද්ධත්වයේ සඳහා කටයුතු කරන්නේ දැඩි අදිෂ්ඨාන සිතවිල්ලක් ඇති කරගෙන තිනවා. ඒ සිතවිල්ලට කියනවා බෝධිචිත්ත කියලා. මේට කරුණාව හා ප්‍රඥාව පාදක වෙයි. විශේෂයෙන්ම බෝධිචිත්තය ඇති කරගත්තාම ඒක ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන වශයෙන් පාදක වෙන්නේ කරුණාව සහ ප්‍රඥාව කියන දෙක. බෝධිචිත්තයෙන් සමන්විත බෝසත්වරයෙකුට මෙලොව කළ නොහැකි කිසිවක් නැහැ. බෝධිචිත්තය පිළිබඳ රමණීය විස්තරයක් ශාන්තිදේවපාදයන්ගේ බෝධිචර්යාවතාරය කියන පොතේ සඳහන් වෙනවා. බෝධිචිත්තය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. මේ බෝධිචිත්තය ලෝකයාගේ මරණ දුක නැති කිරීමේ රසායනයකි. ලෝකයාගේ දුගී බව නැසන ක්ෂය නොවන නිධානයකි. බලන්න, මේ බෝධිචිත්තය ලෝකයාගේ මරණ දුක නැති කිරීමේ රසායනයක්. මරණය කියන දුක නැති කරන්න පුළුවන් රසායනික ශක්තියක් තමයි බෝධිචිත්තය කියලා කියන්නේ. මරණය නැති කරන්නට බුද්ධත්වයට පත් වෙලා අවසානයේදී දුකින් ඈතර වීම සඳහා මිනිස්සුන්ට අනුශාසනා කිරීමට රසායනයක් බවට පත් වෙන බෝධිචිත්තය කියන එක. ලෝකයාගේ දුගී බව නැසන ක්ෂය නොවන නිධානයකි. දුගී බව නැති කිරීම සඳහා අදටත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද පූජාවන් පවත්වලා දුගී බව කියන එක නැති කරගන්නවා. සංසාරයේ භවභෝගාදී සම්පත් ලබන තත්ත්වයටපත් වෙනවා. එහෙනම් ඒ වගේම තමයි බෝධිචිත්තය කියන එක ඇති වුණාට පස්සේ ලෝකයාගේ දුගී බව නැති කරලා සේ නොවන නිධානයක් බවට පත් කරගන්නට පුළුවන්. ලෝකයාගේ ව්‍යාධීන් සංසිඳුවන උතුම් බෙහෙතකි. සංසාර නැමැති දීර්ඝ මාර්ගයේ ඇවිදින ලෝකයාගේ විඩා සංසිඳුවන වෘක්ෂයකි. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, බෝධිචිත්තය යනු කුමක්ද? මහායානික සංකල්පය තුළ ඉගැන්වෙන ප්‍රධානතම ඉගැන්වීමක් වන බෝධිචිත්තය පිළිබඳව හැඳින්වීමක් කරන්නට කියලා. එහෙම නැත්නම් මහායාන සංකල්පය තුළ තිබෙනා වූ ශීර්ෂ 7ක් යටතේ සාකච්ඡා කරන්නට පුළුවන් විශේෂ ඉගැන්වීම් අතර පවතිනා වූ ලක්ෂණ පිළිබඳව ගෙන හැර දක්වන්නට කියලා ඇහුවොත් අපිට උත්තර දෙන්නට, පිළිතුරු ලබා දෙන්නට වෙනවා. ඒ නිසා මේ තොරතුරු අපිට වැදගත්. ලෝකයාගේ ව්‍යාධීන් සංසිඳවන්න පුළුවන් උතුම් බෙහෙතක්. ව්‍යාධි ලෙඩ වෙන එක නතර කරන්න පුළුවන් බෙහෙතක්. සංසාර නැමැති දීර්ඝ මාර්ගයේ ඇවිදින ලෝකයාගේ විඩා සංසිඳුවන වෘක්ෂයක්. බුද්ධත්වයේ කියලා කියන්නේ විඩා සංසිඳුවන. ඒ කියන්නේ සංසාරේ ගමන් කරන එක නතර කරනවා. දුගති නැමැති මුහුදින් එතර කරන හේයින් සියලු මගීන් එතර වීමට සුදුසු ඒදණ්ඩකි. බෝධිචිත්තය කියලා කියන්නේ දුගති නැමැති මුහුදින් එතර කරවන නිසා සියලු මගීන්ට එතර වීම සඳහා ඒදණ්ඩක් බවට පත් වෙන බෝධිචිත්තය කියන එක. ලෝකයාගේ කෙලෙස් නැමැති ග්‍රීස්මේ සංසිඳුවන බෝධිචිත්ත නැමැති චන්ද්‍රයා උදාවිය. ලෝකයාගේ කෙලෙස් නැමැති ග්‍රීස්මේ සංසිඳුවනවා. ඒ සඳහා බෝධිචිත්ත නැමැති චන්ද්‍රයා තමයි උදා වුණේ කියලා සඳහන් කරනවා. ලෝකයාගේ මෝහාන්ධකාරයේ දුරින් දුරලන මහා සූර්යයෙකි. සද්ධර්ම නැමැති කිරි මුහුද කැළතීමෙන් හටගත් වෙඬරු පිඬකි බෝධිචිත්තය. මේ හැම වර්ණනාවක්ම කරන්නේ බෝධිචිත්තය පිළිබඳව. මේ බෝධිචිත්තය පිළිබඳව කරන වර්ණනාව හොඳ අවධානයෙන් කියවලා කටට හුරු කරගන්න. ඒකේ තියෙන ඒ වචනම ඔබට පාවිච්චි කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ මේක හොඳින් කියවලා මේකේ තියෙන කොටස්, බෝධිචිත්තය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන්නට අවශ්‍ය කරන උද්දෘත පාඨ කිහිපයක් ඔබේ පිළිතුරේ ඔබ සූදානම් කරගන්න. ඒක ඔබේ පිළිතුර සාර්ථක වීම සඳහා හේතුවක් බවට පත් වෙනවා. බෝධිචිත්තය කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා කියන්නට මේ වචන අනිවාර්යයෙන්ම අපි පාවිච්චි කරන්නට වෙනවා. අපිට පාවිච්චි කරන්නට වෙනවා. එහෙම පාවිච්චි නොකර මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් දක්වන්නට බෑ.
සසර නැමැති දීර්ඝ මාර්ගයේ හැසිරෙන සැප බොජුන් අනුභව කරනු කැමැතිව සාදුකින් පෙළෙන්නන් වෙත පැමිණි ආගන්තුකයන් සනසන දිගු කලක් පවත්නා සුවදායි මහා යාගයක් වැනිය බෝධිචිත්තය. සසර නැමැති දීර්ඝ මාර්ගයේ හැසිරෙන සැප බොජුන් අනුභව කරනු කැමැතිව සාදුකින් පෙළෙන අය වෙත පැමිණි ආගන්තුකයන් සනසන දිගු කලක් පවත්නා සුවදායි මහා යාගයක් වගේ බෝධිචිත්තය කියලා සඳහන් කරලා තියෙනවා. මහායාන බුදු සමය තුල බෝධිසත්ව වන්දනාවට විශේෂ ස්ථානයක් හිමි වී ඇත්තේ ඉහත සඳහන් වන පරිදි බෝසත්වරුන් බෝධිචිත්තයෙන් යුක්ත නිසායි. මහායාන ඉගැන්වීම තුළ විශේෂයෙන්ම බෝධිසත්වයන් වහන්සේලා වන්දනා කිරීම. බෝධිසත්ව වන්දනාව විශේෂයි. ඒ බෝධිසත්වයන් වහන්සේලා වන්දනා කරන්න හේතුව තමයි මෙන්න මේ බෝධිචිත්තයෙන් බෝධිසත්වයන් වහන්සේලා යුක්ත වෙන නිසා. මෙවැනි බෝසතුනට වන්දනා කිරීම බෞද්ධ ශ්‍රාවකයාගේ පරම යුතුයකම වේ. බෞද්ධ ශ්‍රාවකයාගේ පරම යුතුයකම විදිහට දක්වනවා මේ වගේ බෝධිසත්වයන් වහන්සේලාට වන්දනාමාන කිරීම. මේ වගේ බෝධිසත්වයන් වහන්සේලාට වන්දනාමාන කිරීම බෞද්ධයාගේ පරම යුතුයකම විදිහට තමයි දක්වන්නේ මහායානික ඉගැන්වීම තුල. මහායාන බුදු සමය තුල බෝධිසත්ව සංකල්පය ප්‍රබලව ව්‍යාප්ත වූ බව ඉතිහාසය තුලින් දැකගත හැකිය. මහායාන බුදු සමය තුල බෝධිසත්ව කියන සංකල්පය ප්‍රබලව ව්‍යාප්ත වෙච්ච සංකල්පයක් වෙනවා. ඒ පළවෙනි ශීර්ෂය එහෙම නැත්නම් පළවෙනි සංකල්පය. දෙවෙනි සංකල්පය තේරවාද සම්ප්‍රදාය අනුව පළමුව තමාගේ විමුක්තිය සලසා ගැනීම නිර්දිෂ්ටයි. අත්තානමේව පඨමං පතිරූපේ නිවේසය යනුවෙන් පැවසෙන විදිහට පළවෙනියටම තමන් විමුක්තිය ලබා ගන්න ඕන. අත්තානමේව පඨමං පතිරූපේ නිවේසය. පළවෙනියට තමන් ඊළඟට අනිත් අය කියන අදහස තමයි ඒකේ අන්තර්ගත වෙන්නේ. තේරවාදී සම්ප්‍රදායේ ඒක තමයි පරමාදර්ශය වෙන්නේ. අන්‍යයන්ට යහපත සැලසීමට පෙර ආතුව තමා පිරිපුන් පුද්ගලයෙකු විය යුතුයි කියන අදහස තමයි තේරවාදීන් ළඟ තියෙන්නේ. මහායානික බෞද්ධයෝ මීට ප්‍රතිපක්ෂ වෙති. මීට විරුද්ධ පක්ෂය. ඔව්හු සකල ලෝකයාගේම හිතසුව පිණිස සැමදෙනම පරාර්ථ චර්යාවෙහි නිරත විය යුතුයයි නිර්දේශ කරයි. පරාර්ථය වෙනුවෙන් අනිකාගේ යහපත වෙනුවෙන් සියලු දෙනාම හැසිරිය යුතුයි කියන එක තමයි මහායානික ඉගැන්වීමේ උගන්වන්නේ. අනුන් වෙනුවෙන් තමාට කළ හැකි සෑම දෙයක්ම සෑම විටම ඉටු කළ යුතුය. පරිත්‍යාග කළ යුතුය. තමා සතු කර ගන්නා පින පවා වහාම අනුනට අනුමෝදන් කළ යුතුය. බෝසත්වරයෙකුගේ පරහිතකාමී බව සාන්තිදේව පාදයෝ මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මම අසරණයන්ට සරණ වෙමි. මග පිළිපන්න උන්ට සාර්ථ වාහකයේ ගැල්කරුවෙක් වෙමි. ගංගා ආදීන් පරතර යනු කැමතියනට නැවක් වෙමි. එතර වනු කැමතියනට හයක් ඒදණ්ඩක් වෙමි. ඒ විදිහට සාන්තිදේව පාදයන් වහන්සේ විසින් සාන්තිදේව පාදයන් සඳහන් කරලා තියෙනවා. කොයි විදිහටද බෝසත්වරයෙකු පරහිතකාමී බව අනුගමනය කරන්නට ඕන කියලා. පොතේ යටින් මේ ශ්ලෝක සඳහන් කරලා තියෙනවා. මේ ශ්ලෝකවල අදහස තමයි පාඩමට අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් මම අසරණයන්ට සරණ වෙමි. මග පිළිපන්න උන්ට මගට ඇවිල්ලා ඉන්න අයට තාර්ථවාහකයේ ගැල්කරුවෙක්. පාරට ඇවිල්ලා ඉන්න අයට ගැල්කරුවෙක්. ඒ අයව අරගෙන යන කෙනෙක් බවට පත් වෙනවා. ගංගා ආදීන් පරතර යනු කැමතියනට නැවක් වෙමි. ඒ විදිහට තමයි හිතන්නේ. එතර වනු කැමතියනට හේයක් ඒදණ්ඩක් වෙමි. ඒ විදිහට සඳහන් කරනවා සාන්තිදේව පාදයන්. අනාතානාමහං නාතః සාර්ථවාහස්ච යාජිනං පාරේ පූසාංච නෞභූතා සේතු සංක්‍රම ඒවච. ඒ විදිහට සාන්තිදේව පාදයන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට බලන්න අඳුරෙහි සිටින සියල්ල උනට පහනක් වෙමි. සැතපෙනු කැමතියනට යහනක් වෙමි. දාසයන් කැමතියනට දාසයෙක් වෙමි. සියලු දෙනාට සිතුමින රුවනක්, භද්‍ර ඝටයක්, සිද්ධ මන්ත්‍රයක්, මහා ඖෂධයක්, කල්ප වෘක්ෂයක්, කාම දේනුවක් වන්නෙමි. මේක කීප වතාවක් කියවලා ඔබට කටට හුරු කරගන්නට වෙනවා, මතකයේ රඳවා ගන්නට වෙනවා. අඳුරෙහි සිටින සියල්ල උනට පහනක් වෙන්නට, සැතපෙන අයට යහනක් වෙන්නට,
දාසයන් කැමති අයට දාසයෙක් වෙන්නට සියලු දෙනාටම සිතුමිණ රුවණක් වගේ පතර කටයක් වගේ සිද්ධ මන්ත්‍රයක් මහා ඖෂධයක් කල්ප වෘක්ෂයක් කාම දේනුවක් වෙනවා කියලයි සඳහන් කරන්නේ. අනිත් අය පරාර්ථකාමීත්වයෙන් මෙන්න මේ විදිහට පවතින්නට ඕන පවතිනවා කියන එක තමයි ශාන්තිදේවපාදයන් වහන්සේ විසින් ටිකින් ටිකට සඳහන් කරලා තියෙන්නේ. දීපාර්තිනා මහං දීපහ සස්යා සස්යාර්තිනා මහං දාසාර්තිනා මහං දාසෝ භවේයං සර්වදේශිනාම්. ඒ විදිහට සඳහන් කරනවා. ඊට පස්සේ තවත් අදහසක් තියෙන ශ්ලෝකයක් තියෙනවා. සියලු දෙනාට සිතුමිණ රුවණක් භද්‍ර ගටයක් සිද්ධ මන්ත්‍රයක් මහා ඖෂධයක් කල්ප වෘක්ෂයක් කාම දේනුවක් වන්නමි කියන අදහස මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ බලමු පුරාතන මහා බෝධිසත්වයන් විසින් බුදු වෙම්වයි යන බෝධිචිත්තය යම්සේ දරන ලද්දේද ඒ බෝධිසත්ව වරයෝ බෝධිසත්ව ශික්ෂාවෙහි අනුපිළිවෙලින්ම සිටියාහුය. පුරාතන මහා බෝධිසත්වවරුන් විසින් බුදු වෙනවා බුද්ධත්වයට පත් වෙනවා කියන අදහසින් බෝධිචිත්තය යම් විදිහකට දැරුවත ඒ බෝධිසත්වවරයෝ බෝධිසත්ව ශික්ෂාවේ නිරත වෙනවා. එසේම මමද ලෝ වැඩ පිණිස ඒ බෝධිචිත්තයේ උපදවමි. ඒ බෝධිසත්ව වරයන් මෙන්ම බෝධිසත්ව ශික්ෂාවෙන් පිළිවෙලින් පුරුදු වෙමි. ශික්ෂා සමුච්චය කියන පොතේදී මේ බෝධිසත්වවරයෙක් විසින් හික්මිය යුතු ශික්ෂාවන් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මහායානික ශ්‍රාවකයාගේ ආගමික ජීවිතය ආචාර විද්‍යාත්මක නීති සමුදායකින් ගහන වේ. ආචාර විද්‍යාත්මක නීති සමුදායකින් ගහන වෙච්ච ජීවිතයක් තමයි ආගමික ජීවිතයක් තමයි මහායානික ශ්‍රාවකයා තුළ තියෙන්නේ. ඉතින් අපෙන් එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මහායානික ශ්‍රාවකයා තුළ පවතිනා වූ ආගමික ජීවිතය පිළිබඳව ආචාර විද්‍යාත්මක නීති සමුදාය පිළිබඳ විස්තරයක් කරන්නට කියලා. එහෙනම් මේ විස්තරය කරන්නට නම් අපි මේ පිළිබඳව ඉගෙනගෙන තියෙන්නට ඕන. ඒ සියල්ලෙහිම අභිමතාර්ථය වී ඇත්තේ පරාර්ථ චර්යාවට කැප වූ ජීවිතයකට නැඹුරු වීමක්. ආචාර විද්‍යාත්මක නීති සමුදායක් විදිහට සඳහන් වෙන්නේ හැසිරීම පිළිබඳ වූ විද්‍යාවක් නීතියක් එක්ක කටයුතු කරන්නේ සියල්ලෙහිම අභිමතාර්ථය බවට පත් වෙන්නේ පරාර්ථ චර්යාවට කැපවෙච්ච ජීවිතයක් සම්පූර්ණ වශයෙන් කැපවෙච්ච ජීවිතයක් බවට පත් කර ගැනීම පිණිස. එබැවින් මහායානික බෞද්ධයෝ අත්වැඩ පිටු දැක පරවැඩ සඳහා කැප වූ ජීවිතයක් ගෙවන පිරිසක් බවට පත් වෙනවා. දෙවැනි කාරණේ තුන්වෙනි කාරණේ තේරවාද බෞද්ධයෝ විමුක්තිය ලැබීම සඳහා තුන්තරා බෝධිය අනුදනිති. තුන්තරා බෝධිය අපි දන්නවා බුදු පසේ බුදු මහරහත් බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ සහ මහරහත් භාවයේ යන තුන්තරා බෝධිය තමයි තේරවාදී සම්ප්‍රදාය තුළ නිවන් දැකීම සඳහා අනුදැන තේන ක්‍රමවේද තුන. ඒ අනුව අවම වශයෙන් රහත් බෝධියෙන් විමුක්තිය සලසා ගැනීම අනුමත කොට ඇත. මහායානිකයෝ රහත් බෝධිය පහත් කොට සලකලා බැහැර කරලා තියෙනවා. සියලු දෙන සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරති. ඒ අනුව බුදුවරු අනන්ත අවකාශයෙහි හා කාලයෙහි අසංක වශයෙන් වැඩ සිටිති. සියලු දෙනම සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන අය ඒ අනුව බුදුවරු අනන්ත අවකාශයේ හා කාලයෙහි අසංඛ්‍ය වශයෙන් ප්‍රමාණයක් තේරවාදී සම්ප්‍රදාය තුළ බුදුවරුන් 28 දෙනෙක් පිළිබඳව කතා කරනවා. ඉතින් මහායාන සම්ප්‍රදාය තුළ බුදුවරුන්ගේ සංඛ්‍යාවක් නැහැ. අසංඛ්‍ය සංඛ්‍යාවක් නැහැ. පසු කාලයේදී බුදුවරයෙකුට ත්‍රිකායක් ඇතැයි නිර්දේශ කළහ. බුදුවරයෙක්ට කයවල් 3ක් කායික ලක්ෂණ 3ක් තියෙන බව. බුදුවරයෙක් කියලා කියන්නේ මෙන්න මේ අවස්ථා 3 බව මහායානික සම්ප්‍රදාය තුළ උගන්වනවා. ධර්මකාය ධර්මයේ තුලින් දකින බුදුරජාණන් වහන්සේ සම්භෝග කාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ නිර්මාණ කාය නිර්මාණය කරගත්ත කාය. සම්භෝග කාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ ලෝකේ වැඩ හිටපු විදිහටම තියෙන ශරීරය, බුද්ධ ශරීරය. ඒ වගේම ධර්මයේ තුලින් දකින්නා වූ බුදුරජාණන් වහන්සේ ධර්මානුකූල බුදුරජාණන් වහන්සේ තමයි ධර්ම කාය කියලා කියන්නේ. ඒ වගේම නිර්මාණ කාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් නිර්මාණය කරගනු ලබන කායක් විදිහට ওই විදිහට ත්‍රිකාය
සංකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා. මහායාන ඉගැන්වීමේ ප්‍රධාන ඉගැන්වීම. බුදුවරයෙකුට ත්‍රිකායක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අවස්ථා 3ක් යටතේ සාකච්ඡා කිරීම විශේෂ ඉගැන්වීමක් මහායාන ඉගැන්වීම. ත්‍රිකාය සිද්ධාන්තයේ බුද්ධ ස්වභාවයේ විවරණය කිරීමෙහිලා ඉතා වැදගත් අවස්ථාවක් වෙනවා. බුද්ධ ස්වභාවය හෙවත් නිර්වාණයේ වේදාන්තයන්හි ඉගැන්වෙන බ්‍රහ්මන් හා සමාන වන ස්වරූපයකින් උගන්වලා තියෙනවා. 4 වෙනි කොටසේදී බුද්ධ ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය හෙවත් නිර්වාණයේ වේදාන්තයන්හි ඉගැන්වෙන බ්‍රහ්මන් හා සමාන වන ස්වරූපයකට උගන්වලා තියෙනවා. එමගින් විඥානවාදී ස්වරූපයක් ඇති වෙලා තියෙනවා. 5 වෙනි ශීර්ෂය ථේරවාද බෞද්ධයන්ගේ ත්‍රිපිටකය පාලි භාෂාවෙන් ග්‍රන්ථාරූඪ වී ඇත. පාලි ත්‍රිපිටක සාහිත්‍යයට පසුව සංස්කෘත භාෂාවෙන් ලියවුණු ත්‍රිපිටකයක් මහායානිකයෝ භාවිත කරති. ථේරවාදී ත්‍රිපිටකය ලියවිලා තියෙන්නේ පාලි භාෂාවෙන්. පාලි භාෂාවට අමතරව සංස්කෘත භාෂාවෙන් තමයි මහායානිකයෝ තමන්ගේ ධර්ම සාහිත්‍ය නිර්මාණය කරගන්නට යෙදුනේ. එහෙත් ඔවුන්ගේ වැඩි අවධානය යොමු කොට ඇත්තේ ප්‍රඥා පාරමිතා සූත්‍රයන්හි අන්තර්ගත ඉගැන්වීම් කෙරෙහි. සංස්කෘත භාෂාවෙන් තමයි පිටක සාහිත්‍ය රචනා කරගෙන තියෙන්නේ මහායානිකයන්. ඒ මහායානිකයන්ගේ ප්‍රධානම ඉගැන්වීමක් වෙනවා ප්‍රඥා පාරමිතා සූත්‍ර වලට. ප්‍රඥා පාරමිතා සූත්‍රයන්හි අන්තර්ගත ඉගැන්වීම් කෙරෙහි තමයි මහායානික පිරිස් වැඩිපුර අවධානය යොමු කරන්නේ. මහායානික පඬිවරු දාර්ශනික විශ්ලේෂණයෙහිලා සුද්ධ තර්කයේ භාවිත කරති. මහායානික පඬිවරු දාර්ශනික විශ්ලේෂණ ඉදිරිපත් කරන්නට දාර්ශනික විශ්ලේෂණයක් ඉදිරිපත් කරන්න පාවිච්චි කරන තර්ක ක්‍රමයක් තියෙනවා. ඒ තර්ක ක්‍රමය තමයි සුද්ධ තර්කය භාවිත කිරීම. සුද්ධ තර්කය භාවිත කිරීම. එමකින් අතිශය ගම්භීර ධර්ම විශ්ලේෂණ ඉදිරිපත් කරනවා. ඊටමත් ගැඹුරු ධර්ම විශ්ලේෂණ තමයි මේ සුද්ධ තර්කයේ තුලින් ඉදිරිපත් කරන්නේ. ඊටමත් ගැඹුරු ධර්ම විශ්ලේෂණ ඉදිරිපත් කරලා තිනවා. ප්‍රඥා පාරමිතා සූත්‍ර සාහිත්‍ය පිළිබඳව අධ්‍යයනය කරනකොට සුද්ධ තර්කයේ භාවිත කරගෙන කරලා තියෙන විශ්ලේෂණ ක්‍රම ධර්ම විශ්ලේෂණ අපිට මහායාන සාහිත්‍ය අධ්‍යයනය කරද්දී දැක ගන්න පුළුවන්. එහෙත් ආගමික ජීවිතයේ විශේෂහිලා සරල පූජා ක්‍රම අනුදත්ත සුද්ධ තර්ක ක්‍රමයේ යටතේ ගැඹුරු ගාම්භීර වූ ධර්ම විශ්ලේෂණ ඉදිරිපත් කරන මහායානික ඉගැන්වීමේ ආගමික අංශය ගත්තම සරල පූජා ක්‍රම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ප්‍රතිමා වන්දනා, චෛත්‍ය වන්දනා ආදී විචිත්‍රත්වයෙන් යුතුව පැවැත්වීමට හුරු පුරුදුව සිටියා. ආගමික වශයෙන් ගත්තට පස්සේ මහායානීය දාර්ශනික අංශය හදාරන කල එම සම්ප්‍රදාය තුලම මෙබඳු පුද පූජා චාරිත්‍ර බිහි වූයේ කෙසේදයි කෙනෙකු විස්මයටපත් වෙන්න පුළුවන්. ඒ තරම් ප්‍රාථමික, ඒ තරම් සරල පූජා ක්‍රම තමයි තියෙන්නේ. ඉතින් දාර්ශනික පැත්ත ගත්තම සුද්ධ තර්කයේ පාවිච්චි කරලා කරන ගැඹුරු ධර්ම විශ්ලේෂණ අපිට දකින්න පුළුවන් මහායානික ඉගැන්වීම තුල. වන්දනමාන විශේෂෙහි අසීමිත භක්තියක් මහායානික ශ්‍රාවකයන් තුල ඇත. මේ භක්ති මහත්වයේ හේතු කොටගෙන මන්ත්‍ර හා තන්ත්‍ර විශේෂෙහි ඔහු ඇදී ගියහ. මේ භක්ති මහත්වයේ හරිම භක්තිමත් විදිහට තමයි පොද පූජාවන් වල මහායානිකයන් නිරත වෙන්නේ. මේ භක්ති මහත්වයේ නිසා මන්ත්‍ර හා තන්ත්‍ර විශේෂෙහි මේ අය ඇදිලා ගියා. තන්ත්‍ර මන්ත්‍ර වෙත ඇදිලා යන්නට හේතුව බවට පත් උනේ අදිමාත්‍ර භක්තියකින් යුක්තව කටයුතු කිරීම පදනම් කරගෙන. 7 වෙනි ශීර්ෂයේ 7 වෙනි කාරණේ විශේෂයෙන් අමිතාභ බුදුරජාණන් වහන්සේ වෙත පවත්නා ගෞරවාදර භක්තිය කරන කොටගෙන විමුක්තිය ලද හැකිය යන දෘෂ්ටිය මහායානික නිකාය කිහිපයක ඉදිරිපත් කරලා තියෙනවා. නමෝ අමිද බුත්සු යන පාඨය ජප කිරීම මකින් විමුක්තිය සලසා ගත හැකිය යන විශ්වාසය පවතිනවා මහායානිකයන් තුල. නමෝ අමිද බුත්සු යන පාඨය ජප කිරීම මගින් විමුක්තිය සලසා ගන්නට පුළුවන් කියන එකයි. ඉතින් මේ අමිතාභ කියන බුදුරජාණන් වහන්සේ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා මහායානික ඉගැන්වීම තුල. අමිතාභ බුදුන්ගේ නම ජප කිරීම මගින් විමුක්තිය ලද හැකි. නමෝ අමිතාභ, නමෝ අමිත බුත්සු ඔය විදිහට ප්‍රකාශ කිරීම විමුක්තිය ලද හැකි හඟින්නෝ මහායාන බෞද්ධයන් අතර අතිමහත් සංඛ්‍යාවක් වෙති. අමිතාභ බුදුරජාණන් වහන්සේට
වන්දනා කිරීම තුලින් විමුක්තිය ලබන්න පුළුවන් කියලා විශ්වාස කරන විශාල මහායානික පිරිසක් ඉන්නවා. නමෝ අමිතාබ, නමෝ අමිත බුද්ධු ඔය විදිහට ප්‍රකාශ කරමින් නිතර ප්‍රකාශ කරන පිරිසක් ඉන්නවා. ජපානයේ වෙනම නිකායක් දක්නට ලැබීමෙන් මෙහි විශේෂත්වය හිතාගත හැකියි. අමිතාබ කියලා නිකායක් වෙනමම තියෙනවා ජපානයේ. ඒ නිසා ඒක කොච්චර දුරට ව්‍යාප්ත වුණාද කියලා හිතා ගන්න පුළුවන්. අවලෝකිතේශ්වර සමන්ත භද්‍ර ආදී බෝසතුන් බිහි කරගත්තාසේ අමිතාබ බුදුරදුන්ද අවලෝකිතේශ්වර කියන බෝසත්වරයා සහ සමන්ත භද්‍ර කියන බෝසත්වරයා බිහි කරගත්තා. බිහි කරගත්ත අය ඒ වගේම අමිතාබ බුදුරදුන්ද ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයන්ට යෙදුණු උපලක්ෂණ නාමයකට පනපවා උපලක්ෂණ අර්ථයකට මුනීන්ද්‍රයන් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේටම යෙදුණු නාමයකට පනපවලා හදාගත් එකක්. මනුෂ්‍යත්වය ආරෝපණය කිරීමෙන් ಭಾರತೀಯ බෞද්ධයන් විසින්ම සකස් කරගන්නා ලද්දක් විය යුතුයි. අමිතාබ කියන එකත් මනුෂ්‍යත්වයට බුදුරජාණන් වහන්සේගේ උපලක්ෂණ පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේගේ විශේෂිත ලක්ෂණ පාවිච්චි කරලා මනුෂ්‍යත්වයේ ආරෝපණය කරගත්ත අවස්ථාවක් විදිහට ಭಾರತයේ තුල ගොඩනැගුණු අවස්ථාවක් හැටියටම අපිට සලකන්නට පුළුවන්කම තියෙනවා. ඉන්දියාවේදී අමිතාබ බුදුන්ට උසස් ලෙස සැලකූ අයුරක් දක්නට නැත. හැබැයි ඉන්දියාවේදී අමිතාබ කියන බුදුරජාණන් වහන්සේට විශේෂයෙන් සලකපු බවක් දකින්නට නැහැ. අමිතාබ බුදුන්ගේ චරිතයෙන් මූර්තිමත් කෙරෙන ගැලවුම්කාරයන්ගේ චරිතයට තේරවාද බුදු සමයෙන් අනුග්‍රහයක් නොලැබේ. ගැලවුම්කාර ස්වභාවයක්. ගැලවුම්කාර දෙවියෙකුගේ ස්වභාවයකට පත් වෙනවා අමිතාබ කියන බුදුරජාණන් වහන්සේ. ඒක තමයි අමිතාබ බුදුරජාණන් වහන්සේගේ ගුණය ගායනා කරමින් නම අමිතාබ නමෝ අමිත බුද්ධු කියන මේ වචන පාවිච්චි කරමින් කටයුතු කරන්නේ. ඒක හැම නිතරම පාවිච්චි කළාම බුදුරජාණන් වහන්සේ විසින් අමිතාබ බුදුරජාණන් වහන්සේ විසින් තමාව නිවීමට පත් කරනවා කියන අදහස තමයි ඒ තුල තියෙන්නේ. එහෙන් අමිතාබ බුදුන්ගේ චරිතයේ වඩාත් විකසිතව ජනප්‍රිය වූයේ මහායානික බුදු සමයේ ඈත පෙරදිගට ව්‍යාප්ත වූ පසුවයි. අමිතාබ බුදුන් වෙත දැඩි විශ්වාසය තබා විමුක්තිය පතන්නෝ චීනයේ ජපානයේ බහුලව වෙති. ඉතින් අමිතාබ කියන බුද්ධ සංකල්පය පිළිබඳව අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙනම් අමිතාබ කියන බුද්ධ සංකල්පය කියන්නේ මොකක්ද කියලා අපි දැන් කතා කළා. ඒ සංකල්පය ගැන අහන්න පුළුවන්. ඒ වගේම බෝධිසත්ව පරමාදර්ශය පිළිබඳව ආදර්ශයෙන්ම මහා කරුණාව සහ මහා ප්‍රඥාව පදනම් කරගෙන හැසිරෙන බෝධිසත්වවරයාගේ ලක්ෂණය පිළිබඳව මේ කියන කරුණු ගැන අපින් ප්‍රශ්න අහන්නට පුළුවන්, ප්‍රශ්න යොමු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කෙරෙහි අවධානය යොමු කරලා අපිට පුළුවන් අපිට ලේසි මේ පාඩම පුංචි පාඩමක් නිසා වැදගත් වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කරලා පාඩම් කියෙව්වට පස්සේ මේකේ තියෙන විශේෂිත කරුණු ටික මතක තබා ගන්නට පුළුවන්. ඉතින් කොයි විදිහටද බෝධිසත්වවරයා කටයුතු කරන්නේ කියන එක පිළිබඳව මේ ශ්ලෝකවලිනුත් අපි ඉගෙන ගත්තා. අවශ්‍ය නම් ඔබට ශ්ලෝකයක් මතක තබා ගන්නටත් පුළුවන්කම තියෙනවා කිහිප වතාවක් කියලා. ඔබේ පිළිතුර සාර්ථක කර ගැනීම සඳහා එක හේතුවක් බවට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ශීර්ෂ පාඨ කිහිපයක් යටතේ අපි මේ පාඩම සාකච්ඡා කළේ. පළවෙනි ශීර්ෂයේ විදිහට කතා කළා බෝධිසත්ව සංකල්පය. ඊළඟට අපි දෙවෙනි ශීර්ෂයේ යටතේ කතා කළේ තේරවාද සම්ප්‍රදාය අනුව පළමුව තමාගේ විමුක්තිය සලසා ගැනීම නිර්දිෂ්ට කරනවා. හැබැයි මහායානික සම්ප්‍රදායයේදී පළවෙනියටම තමන් නෙවෙයි අනේකා වෙනුවෙන් පරාර්ථ චර්යාවේ යෙදීම තමයි විශේෂ කරලා තියෙන්නේ. විශේෂයෙන් ඒ පිළිබඳව තමයි අපි මෙතනදී සාකච්ඡා කළේ. ඊට පස්සේ අපි තුන්වෙනි ශීර්ෂයේදී කතා කළා විමුක්තිය ලැබීම සඳහා තුන්තරා බෝධියක් අනුදැන වදාලා. ඒ වුණත් මේ තුන්තරා බෝධියක් අනුදැන වදාරලා තිබුණාට තේරවාදී සම්ප්‍රදාය තුල බුද්ධ යානෙ තමයි මහායානික ඉගැන්වීම තුල දක්වන එකම විමුක්ති මාර්ගය වෙන්නේ. බුද්ධ ස්වභාවය හේවත් නිර්වාණය වේදාන්තයන් ඉගැන්වෙන බ්‍රහ්මන් හා සමාන ස්වරූපයකට පත් කරලා තියෙනවා. විඥානවාදී ස්වරූපයකට පත් කරලා තියෙනවා මහායාන සම්ප්‍රදාය තුල. තේරවාද බෞද්ධයන්ගේ ත්‍රිපිටකයේ pāli භාෂාවෙන් ග්‍රන්ථාරූඪ කරලා තියෙනවා pāli භාෂාවෙන්. ඉතින් මහායානිකයන්ගේ ඉගැන්වීම සංස්කෘත භාෂාවෙන් තමයි ලියවෙන්නේ. ඊට අමතරව ප්‍රඥා පාරමිතා සූත්‍ර
වල ඉගැන්වීම් කෙරෙහි තමයි අන්තර්ගතයන් කෙරෙහි තමයි දැඩි අවධානයක් යොමු කරන්නේ මහායානිකයන් විසින්. මහායානික පඬිවරුන් දාර්ශනික විශ්ලේෂණයෙහිලා සුද්ධ තර්කයේ භාවිත කරනවා. අතිශය ගම්බීර විශ්ලේෂණ ක්‍රම ඉදිරිපත් කරනවා. ඊට අමතරව ආගමික වශයෙන් ගත්තොත් සරල පූජා ක්‍රම භාවිත කරනවා මහායානිකයන් විසින්. අමිතාභ කියන බුද්ධ සංකල්පය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා මහායානික ඉගැන්වීම තුළ. ඉතින් මේ කියන ශීර්ෂ යටතේ අපිට මහායාන සංකල්පය පිළිබඳව සාකච්ඡා කරන්නට, මහායානයේ මූලික ඉගැන්වීම් පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් 7 වෙනි පරිච්ඡේදයේ සම්පූර්ණවම අපි මේ පාඩමේදී සාකච්ඡා කළා. එහෙමනම් මේ පාඩමේ තියෙන විශේෂිත කරුණු කෙරෙහි අවධානය යොමු කරලා කෙටි සටහනක් නිර්මාණය කරගෙන විභාගය සඳහා සූදානම් වෙන්න ඔබට පුළුවන් විශිෂ්ට සාමාර්ථය D සාමාර්ථයක් ලබා ගනිමින් මේ විෂය සමත් වෙන්නට. එහෙමනම් ඔබට ආශිර්වාද කරමින් මේ පාඩමින් අපි සමුගන්නට සූදානම්. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පිරිවෙන දහම් පාසල